ආයිබෝවන් සුබ දවසක් BSවිත් චින්තකස YouTube channel එක ඔබ සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාර අධ්‍යයන විෂය 13 වෙනි ශ්‍රේණියේ 13 වෙනි නිපුණතාවය. මෙහෙයුම් කළමනාකරණය. මෙහි මම නිපුණතා මට්ටම් 3ක් සාකච්ඡා කරලා තියෙනවා. මෙම වීඩියෝ තුලින් 13 4 සහ 13 5 නිපුණතා මට්ටම්. ද්‍රව්‍ය මිලදී ගැනීම සහ තොග පාලනය අද දින ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 13 නිපුණතා මට්ටම ද්‍රව්‍ය මිලදී ගැනීම සාර්ථක කර ගැනීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු පෙන්වා දෙයි. කාලච්ඡේද 3යි ඉගෙනුම් ප්‍රතිඵල ආයතනයකට ද්‍රව්‍ය හා සේවා මිලදී ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරයි. මිලදී ගන්නා ද්‍රව්‍ය හා සේවා නිසුන් සපයයි සඳහා මිලදී ගන්නා ද්‍රව්‍ය හා සේවා සඳහා නිසුන් සපයයි. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර පෙළගස්වයි. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ එක් එක් පියවර විස්තර කරයි. මිලදී ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු ලැයිස්තුගත කරයි. යම්කිසි ආයතනයක නිෂ්පාදන කටයුතු එහෙම නැත්නම් අලෙවි කටයුතු විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේ මිලට ගන්න සිද්ධ වෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් මිලදී ගන්නා ද්‍රව්‍ය සහ මිලදී ගන්නා සේවා වශයෙන් බෙදන්න. මිලදී ගන්නා ද්‍රව්‍යත් නිෂ්පාදන ව්‍යාපාර කටයුතු සඳහා සහ ව්‍යාපාරයේ පරිහරණය සඳහා මිලදී ගන්නා ද්‍රව්‍ය තියෙනවා. ඒ අනුව අපි මේ සිමෙන්ති ගඩොල් නිෂ්පාදනය කරන ආයතනයේ මිලදී ගන්නා ද්‍රව්‍ය ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා සිමෙන්ති, ගල්අච්චු, යන්ත්‍ර, වැලි ආදි වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. මිලදී ගන්නා ද්‍රව්‍ය ව්‍යාපාරයේ පරිහරණය සඳහා මිලදී ගන්නා ද්‍රව්‍ය කාර්යාල උපකරණ ලී බඩු වගේ දේවල් ආයතනයේ පරිහරණය සඳහා මිලට ගන්නවා. එම ආයතනයේ මිලදී ගන්නා සේවා වශයෙන් ජලය, විදුලි, රක්ෂණය, ආරක්ෂක සේවා අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට ඇඟලු නිෂ්පාදන ආයතනයක් ගත්තාම රෙදි, නූල්, බොත්තම්, මහන මැෂින් මිලදී ගන්නා ද්‍රව්‍ය ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා නම් කරන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාරේ පරිහරණය සඳහා මිලදී ගන්නා ද්‍රව්‍ය කාර්යාල උපකරණ, පරිගණක, ලිපි ද්‍රව්‍ය, ලී බඩු වගේ ඒවා අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිලදී ගන්නා සේවා වලට ආරක්ෂක සේවා, නඩත්තු සේවා, ප්‍රවාහන සේවා, පවිත්‍ර කිරීම සේවා, විදුලිය, ජලය ආදී වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ මිලදී ගැනීමට අවශ්‍ය වෙන බව ඔබ දැනටමත් දන්නවා. ඒවා ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය හා සේවා වශයෙන් වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේවල් මිලදී ගන්නවා. ඒ ගන්න දේවල් අපිට ප්‍රධාන වශයෙන්ම ද්‍රව්‍ය හා සේවා වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඊළඟට මේ මිලදී ගන්නා ද්‍රව්‍ය ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය තියෙනවා. මේ මිලදී ගන්නා ද්‍රව්‍ය වලින් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන උපකරණ, යන්ත්‍රෝපකරණ, වෙනත් අංගෝපාංග, ඉන්ධන මේ වගේ දේවල් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වෙනවා. ඊළඟට ව්‍යාපාරේ පරිහරණය සඳහා අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. එතකොට මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, ව්‍යාපාරේ පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊළඟට මිලදී ගන්නා සේවා විශේෂයෙන්ම ආරක්ෂක සේවා, ඊළඟට සේවා, ප්‍රවාහන සේවා, පවිත්‍ර කිරීම ව්‍යාපාරවල විදුලිය, ජලය ආදී ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙනම දෙපාර්තමේන්ත ගන්නා සේවා වශයෙන් අපිට උදාහරණ දක්වන්න. ඒකට අපි කියන්නේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව. එහෙම නැත්නම් purchasing department කියලා. ඒ වගේම මිලදී ගැනීම සඳහා වෙනම කළමනාකරුවෙක් ඉන්නවා. purchasing manager එහෙම නැත්නම් මිලදී ගැනීමේ කළමනාකරු කියලා. එතකොට එයා ප්‍රධාන වශයෙන්ම ඒ මිලදී ගැනීමේ කටයුත්ත කළමනාකරණය කරන්නේ ඒ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීමේ කළමනාකරුවා විසින්.
මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවස්ථා එහෙම නැත්නම් පියවර විමසා බැලුවොත් එහෙම ද්‍රව්‍ය අවස්ථාවේ මිලදී ගැනීම දෙපාර්තමේන්තුවට දැනුම් දීම, සැපයීම් කරුවෙකු සොයා ගැනීම, ඇනවුම් කිරීම, භාණ්ඩ ලැබීම, මුදල් ගෙවීම අපිට මේ පියවර දක්වන්න පුළුවන්. බොහෝ ව්‍යාපාර තම මිලදී ගැනීම සිදු කිරීමේදී ඒ වෙනුවෙන්ම මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවක් තියෙන බව ඔබ දන්නවා. ඒ මගින් ඒ සඳහා මිලදී ගැනීමේ කළමනාකරුවෙකුත් පර්චේසින් මැනේජර් කෙනෙකුත් පත් කරලා තියෙනවා. මිලදී ගැනීමේ කළමනාකරුවෙක් සිටියද නොසිටියද ආයතනයකට විරුද්ධ මිලදී ගැනීමේදී අනුගමනය කරන පියවර කීපයක් තියෙනවා. ඒ පියවර තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. පළමුවෙන්ම මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ ආයතනයකට අවශ්‍ය කිසියම් අයිතමයක් ගැන මිලට ගැනීම අංශයට දැනුම් දීමෙන්. නිවසක් දැක්වුවොත් ව්‍යාපාරයේ කිසියම් අංශයකින් ලිපි ද්‍රව්‍ය අවශ්‍යතාවයක් ඉල්ලුම් කිරීම සඳහා සැපයුම් කරන නියෝගයක් මිලට ගැනීමේ අංශයට ඉදිරිපත් කරනවා. එවැනි ඉල්ලීමක් ලැබුණු විට මිලට ගැනීම අංශය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් මිලට ගැනීම පිළිබඳ මෙවැනි ඉල්ලීමක් නැවත නැවත කරනු ලබන ඉල්ලීමක් වෙන්න පුළුවන්. ඒ සඳහා ද්‍රව්‍ය සඳහා තෝරාගත් සැපයුම් කරුවන් ලැයිස්තුවක් මිලදී ගැනීම අංශය සතුව තියෙනවා. එහෙම නැත්නම් අලුතින් සැපයුම් කරුවෙකුත් හොයාගන්න පුළුවන්. ඉන්පසුව ඉල්ලීම ලැබුණු විට තෝරාගත් සැපයුම් කරුව වෙත ඉක්මනින් ඇනවුම ඉදිරිපත් කරන්න පුළුවන්. ඇනවුම ඉදිරිපත් කිරීමෙන් පසුව ඇනවුම ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට ලබා ගැනීම පිළිබඳ විපරම් කිරීම මිලදී ගැනීමේ අංශයේ වගකීමක්. ඇනවුම ප්‍රමාද වන්නේ නම් වහම ඊට හේතු විමසා බලා ඉක්මනින් ඇනවුමට අදාළ ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඇනවුමට අනුව ද්‍රව්‍ය ලැබුණු පසු ඒවා ඉන්වොයිස් සමග පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඉන්වොයිසයට අදාළ මුදල් ගෙවීම කරන්න පුළුවන්. නිෂ්පාදන කටයුතු වල නියුක්ත ව්‍යාපාරයක නම් මිලට ගැනීම අංශයේ නිෂ්පාදන අංශය සහ මූල්‍ය අංශය සමග සමීපව කටයුතු කරනවා. ඒතකොට මේක තමයි මිලදී ගැනීමේ ක්‍රියාවලියේ අවස්ථා එහෙම නැත්නම් පියවර වශයෙන් අපිට නම් කරන්න හඳුනා ගන්න පුළුවන්. ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු අපි බලමු. පළවෙනි එක තමයි භාණ්ඩ පිරිවිතරය. ඒ කියන්නේ භාණ්ඩයක අඩංගු යුතු ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒවා නියමිත ප්‍රමිතියෙන් නියමිත ගුණත්වයෙන් යුතුව ඒ අවශ්‍ය ප්‍රමාණයට ගුණාත්මක භාවයෙන් යුතුව භාණ්ඩය සකස් වෙන්න ඕනේ. ඒ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරාම තමයි නියමිත භාණ්ඩයක් වෙන්නේ. එහෙනම් මේ භාණ්ඩ පිරිවිතරය ඒ භාණ්ඩයේ අඩංගු දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට ද්‍රව්‍ය වල ගුණත්වය නියමිත ප්‍රමිතියෙන් යුතුව නියමිත ගුණාත්මක භාවයෙන් යුතුව ඒවා තියෙන්න ඕනේ. ඊළඟට මිල කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට වඩා තරංකාරී මිලකට ලබා ගන්න පුළුවන්. ඊළඟට ඉක්මනින් ලබා ගැනීම තහවුරු කර ගැනීම, ඒ කියන්නේ සැපීමේ වේගවත් බව. ඊළඟට සැපීම් කරුගේ විශ්වාසවන්තභාවය. විශ්වාසදායක සැපීම් කරුවන් තෝරා ගැනීම සඳහා සැපීම් කරු ඇගීමක් කරන්න ඕනේ. දුර්ලභ සැපීම් කරුවෙක් තෝරාගත්තොත් සැපීම් පමා කිරීමක් කරනවා. සැපීම් ප්‍රමාද වීමෙන් ආයතනයට පිරිවැය අවාසියක් සිදු වෙනවා. ඒ නිසා සැපීම් කරු තෝරා ගැනීමේදී නිවැරදි ක්‍රම අනුගමනය කරන්න ඕනේ. මෙහිදී සැපීම් කරුවන් ශ්‍රේණිගත කිරීමක් කරලා එමගින් සැපීම් කරුවන්ගේ කාර්යක්ෂමතාවය නිගමනය කරලා හොඳ සැපීම් කරුවෙක් තෝරා ගන්න ඕනේ. සැපීම් කරු ශ්‍රේණිගත කිරීමේදී ගුණාත්මක භාවයේ මිල, බාර දීමේ වේගවත් බව, sannivedanaye නම්මිතාවය යන සාධක කෙරෙහි සැලකිල්ලක් දක්වලා විශ්වාසවන්ත සැපීම් කරුවෙක් තෝරා ගන්න පුළුවන්. ඊළඟට පොරොත්තු කාලය. පොරොත්තු කාලය කියලා කියන්නේ ඇනවුම් කරලා ගබඩාවට එහෙම නැත්නම් නිෂ්පාදන ආයතනයේට වෙළඳ ආයතනයේට ලැබෙන තෙක් කාලය. ඒ කාලය පොරොත්තු කාලය කියලා කියන්නේ. පොරොත්තු කාලය තුල ගබඩාවට භාණ්ඩ ලැබෙන්න ඕනේ. අපි ඒක ගණනය කරන්න පුළුවන්. ඊළඟට ගෙවීමේ කොන්දේසි. අපිට මුදලට ගෙවන්නේ, ණයටද ගෙවන්නේ, වාරික ක්‍රමයටද, කල්බදු ක්‍රමයටද, ඒ වගේ ගෙවීමේ කොන්දේසි මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපිට සහනදායී ගෙවීමේ කොන්දේසි තියෙන කෙනෙක් තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී
අපි සැලකිල්ලක් දක්වන. එතකොට ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මෙන්න මේ භාණ්ඩ පිළිවිතර ද්‍රව්‍ය වල ගුණත්වයේ මිල සැපීමේ වේගවත් බව සැපීම් කරුගේ විශ්වාසවන්ත බව පොරොත්තු කාලයේ ගෙවීම. අපි ඊළඟට කතා කරන්නේ 13.5 නිපුණතා මට්ටම තොග පාලනය සඳහා උචිත ක්‍රම විමසයි කියන නිපුණතා මට්ටම. එහිදී ඉගෙනුම් ඵල තමයි තොග පාලනයේ අර්ථ දක්වයි, තොග පාලනයේ අවශ්‍යතාවය පැහැදිලි කරයි, විවිධ තොග පාලන ක්‍රම වෙන වෙනම විස්තර කරයි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දේවල් අවශ්‍ය ප්‍රමාණයට පමණක් අපි එදිනෙදා මිලදී ගන්නවා. අපි උදාහරණ වශයෙන් පාන් මස් මාළු වගේ දේවල් දිනපතා අපිට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය දේවල් අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් එදිනෙදා ජීවිතයේදී මිලදී ගන්නවා. ඊළඟට ඉදිරි දින දෙක තුනකට අවශ්‍ය දේවල් අපි අවශ්‍ය ප්‍රමාණය මිලට ගන්නවා. එළවලු පළතුරු වගේ අපි දවස් දෙකකට තුනකට වගේ මිලට ගන්නෙ. සතියකට දෙකකට අවශ්‍ය ප්‍රමාණ එකවර අපි මිලට ගන්නවා. සීනි, තේකොළ, හාල්, පරිප්පු වගේ දේවල් අපි සතියකට දෙකකට තමයි මිලට ගන්නෙ. ඊළඟට මාසයකට අවශ්‍ය වෙන දේවල් අපි එකවර මිලට ගන්නවා. මිරිස්, තුන පහ, සබන්, දන්තාලේප වගේ දේවල් අපි එකවර මිලට ගැනීම සිද්ධ වෙනවා. දැන් ක්‍රමවත්ව මිලදී ගැනීමෙන් ඒ සඳහා වැය වෙන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම නාස්තිය අවම වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ද්‍රව්‍ය නොතිබීමෙන් එදිනදා කටයුතු අක්‍රමවත් වෙනවා. ඒ නිසා ද්‍රව්‍ය වැඩියෙන් තබා ගැනීමෙන් ඒවා නැස්ය වී අපතේ යාම සිද්ධ වෙනවා. ඒ නිසා අපි අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් නියම පාලනයක් යටතේ මිලදී ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදන ව්‍යාපාරවලද නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන ඒ කියන්නේ තොග පවත්වාගෙන යන්න ඕනේ. ඒකට අපි තොග පාලනය කියලා කියනවා. දැන් අපි නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් අවම පිරිවැයකින් යටතේ තොග පවත්වා ගැනීම තමයි තොග පාලනය කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩිත් නැති අඩුත් නැති මධ්‍යස්ථ ප්‍රමාණයකින් ඌන තොගයක් හෝ අතිරික්ත තොග ඇති නොවන ආකාරයට තොග රඳවා ගැනීම ප්‍රශස්ත තොග මට්ටම කියලා අපි කියනවා. ඒ කියන්නේ වැඩිත් නැති අඩුත් නැති මධ්‍යස්ථ මට්ටමින් තියෙන තොග ප්‍රමාණය තමයි අපි ප්‍රශස්ත තොගය කියලා කියන්නේ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමකින් හා අවම පිරිවැය යටතේ තොග පවත්වා ගැනීම සඳහා තමයි තොග පාලනය කියලා කියන්නේ. දැන් තොග වර්ග අපි හඳුනාගත්තොත් එහෙම සෑම ව්‍යාපාරයකම කුමන වර්ගයක හෝ තොග රඳවා ගන්නවා. බැංකු, රක්ෂණ සමාගම්, ලිපි ද්‍රව්‍ය තොග රඳවා ගන්නවා. සිල්ලර වෙළඳ ආයතනයක් නම් නිම් ද්‍රව්‍ය තොග රඳවා ගන්නවා. නිෂ්පාදන ආයතනයක් නම් තොග වර්ග 3ක් රඳවා ගැනීම කරනවා. අපි එක තොග වර්ගයක් තමයි අමුද්‍රව්‍ය තොගය. අමුද්‍රව්‍ය තොග, උපාංග තොග කියලා කියන්නත් පුළුවන්. මේවා සැපීම් කරුවන්ගෙන් මිලදී ගන්නවා. නිෂ්පාදන ක්‍රියාවලට එක් කර ගන්න තෙක් තොග රඳවා ගන්නවා. ඊළඟට අර්ධනිමි එහෙම නැත්නම් නොනිමි ද්‍රව්‍ය කියලා කියනවා අපි. නොනිමි භාණ්ඩ අමුද්‍රව්‍ය හා උපාංග නිෂ්පාදන ක්‍රියාවලියට එක් කළ විට නිමි භාණ්ඩ බවට පරිවර්තනය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නොනිමි භාණ්ඩ තොගද රඳවා ගන්නවා. විශේෂයෙන්ම අපි ක්‍රියාවලිය නිෂ්පාදනයේදී එහෙම එක් කාර්ය ස්ථානයකින් එකාංශයකින් තවත් අංශයකට භාණ්ඩ යවනකොට අපි එක් අංශවල අර්ධනිමි ද්‍රව්‍ය ඉතිරි වෙලා තියෙනවා. එතකොට ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිමි භාණ්ඩ බවට පත් වෙනකම් ඒ සඳහා කිසියම් කාලයක් යනවා. ඒ අර්ධ වශයෙන් නිමිතක වලට අපි නොනිමිතක කියලා කියනවා. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ නිමි භාණ්ඩ තොග ඇති වෙනවා. ඒවා වෙළඳ පොළට බෙදා හරින තෙක් රඳවා ගන්න ඕනේ. එතකොට තොග පාලනය කියලා අපි කියන්නේ කවර ආකාරයක තොගවද ඒවා සපලදායි ලෙස කළමනාකරණය කරන්න ඕනේ. සෑම ව්‍යාපාරයකම තොග පාලනයක් ඉතාම වැදගත් වෙනවා. ප්‍රවේශම්කාරී තොග පාලනය ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වයේ වර්ධනයට බලපානවා. ඕනෑමට වඩා තොග රඳවා ගැනීම කියලා කියන්නේ ඵලදායකත්වයක් රහිතව මුදල් ආයෝජනය කිරීම. ඒ වගේම අවශ්‍යතාවයේ ප්‍රමාණයට තොග රඳවා නොගැනීමෙන් නිෂ්පාදන කටයුතු ප්‍රමාද වෙනවා. වගේම නිෂ්පාදන ක්‍රියාවේ අඛණ්ඩව පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඉටු කරන්නත් නොහැකි වෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හා ලාභදායීත්වය පහළ වැටීමට හේතු වෙන නිසා වැඩි තොග හෝ අඩු තොග නොමැතිව ප්‍රශස්ත මට්ටමින් තොග රඳවා ගැනීම තොග පාලනයේ වගකීම වෙනවා.
දැන් අපි තොග පාලනයේ අවස්ථාවේ කතා කරොත් එහෙම නිෂ්පාදනය හා අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න තොග පාලනය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඌන තොග හෝ අතිරික්ත තොග හෝ පවත්වාගෙන යාමෙන් සිදුවන පිරිවැය අවම කරගන්න පුළුවන්. වියදම් අවම කරගන්න පුළුවන්. දැන් අපි ඌන තොගයක් පවත්වාගෙන යාමෙන් සිද්ධ වෙන අහිතකර ඵල විපාක ගත්තොත් එහෙම තොග මට්ටම අඩුවෙන් රඳවා ගන්නා විට බලාපොරොත්තු වූ ඉල්ලුම වැඩි වීමෙන් ඒ හදිසි ඇනුම් අපිට සපුරාලන්න බැරි වෙනවා. තොග අඩුවෙන් රඳවා ගැනීමෙද්දී ඇනුම් තොග ප්‍රමාද වුවොත් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. ගනුදෙනුකරුවන්ට කලට වෙලාවට භාණ්ඩ සැපීමට කරන්න බැරි වෙනවා. ඔවුන් කලකිරීමටපත් වෙනවා. ඔවුන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ කීර්තිනාමය එතනින් බිඳ වැටෙන්න පුළුවන්. අඩු තොග රඳවා ගන්නා විට නැවත නැවත තොග ලබා ගන්න ඕනේ. නිතර නිතර ඇනුම් කරන්න ඕනේ. තොග ලබා ගන්න වාර ගන්න වැඩි වෙනවා. ඒ නිසා ඇනුම් කිරීමේ පිරිවැය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩි තොග ලබා ගැනීමේදී ලබාගත හැකි ආර්ථික වාසි අහිමි වෙලා යනවා. උදාහරණයක් වශයෙන් වැඩි තොග සඳහා වැඩි වට්ටම් අඩු මිලක් අපිට කේවල් කරන්න පුළුවන්. වැඩි තොග සඳහා වැඩි වට්ටම් සහ අඩු මිලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අතිරික්ත තොගයක් පවත්වාගෙන යාමෙන් වැඩි තොග රඳවා ගැනීම නිසා ගබඩා පිරිවැය, රක්ෂණ වියදම්, විදුලි වියදම්, තොග එහා මෙහා කිරීමේ පිරිවැය, ඒ කියන්නේ රඳවා ගැනීමේ පිරිවැය වැඩි වෙන්න පුළුවන්. වැඩි තොග රඳවා ගැනීමට වැඩි ඉඩ කඩක් අවශ්‍යයි. එයත් පිරිවැයක්. ඊළඟට ආවස්තික පිරිවැය ඉහළ යනවා. තොගවල හිරවන මුදල් වෙනත් ඵලදායී ආයෝජන මාර්ගවල යොදවන්න පුළුවන්. ඒ අවස්ථාව නැති වෙලා යනවා. විශාල තොග කියලා කියන්නේ බොහෝ විට නොවිකිණූ භාණ්ඩ බලාපොරොත්තු නොවූ ලෙස ඉල්ලුම් වෙනස් වුවොත් ව්‍යාපාරයේ තොග අලෙවි කර ගැනීමට අපහසු වෙනවා. වැඩි තොග රඳවා ගැනීම නිසා සමහර නාස්ති අපතේ ඉහළ යනවා. ඒ නිසා වංචා ඉහළ යනවා. ඒ වගේ අවාසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍ර හා ශ්‍රමය ආදී සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ක්‍රමවත් තොග පාලනයක් තිබ්බේ නැත්නම්. එතකොට අක්‍රීය ශ්‍රමය, අක්‍රීය යන්ත්‍ර, අක්‍රීය කාලය වැඩි වීමෙන් ව්‍යාපාරයට අවාසි සිද්ධ වෙන්න පුළුවන්. අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන් වලට සාර්ථක මුහුණ දෙන්න බැරි වෙනවා. හොඳ තොග පාලනයක් නැති වුණොත් එහෙම. ඒ වගේම මේ ආයතනයක තොග තුල විශාල කාර්ය ප්‍රාග්ධනයක් සිරිවි ඇති හින් තොග පාලන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ තොග පාලන ක්‍රම. තොග පාලනය සඳහා විවිධ ආයතන විවිධ ක්‍රම උපයෝග කරගන්නවා. අපි ඒවයින් කීපයක් සාකච්ඡා කරනවා. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය, ABC විශ්ලේෂණය, දිත්ත භාජන ක්‍රමය, පරිගණක වැඩසටහන්, අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය. තොග පාලන ක්‍රමයක් තමයි ABC විශ්ලේෂණය. ද්‍රව්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් ඇති ආයතන බොහෝ විට තොග පාලන සඳහා ABC විශ්ලේෂණය යොදා ගන්නවා. මෙම විශ්ලේෂණය ද්‍රව්‍ය ආයතන වටිනාකම හා අවශ්‍ය ඉඩකඩ මත තමයි මේ වර්ගීකරණය කරන්නේ. වටිනාකමින් වැඩි එහෙත් ආයතන සංඛ්‍යාවෙන් අඩු තොග. එතකොට ආයතන සංඛ්‍යාව අඩු නිසා ඉඩකඩ අඩු වෙන යන්නේ. ඒ තොගය ඒ වශයෙන්ද මධ්‍යස්ථ වටිනාකමක් සහිත මධ්‍යස්ථ ආයතන සංඛ්‍යාවක් තියෙන තොග B වශයෙන්ද අඩු වටිනාකමක් සහිත වැඩි ආයතන සංඛ්‍යාවක් සහිත තොග. එතකොට වැඩි ඉඩකඩක් යනවා. ඒ C වශයෙන්ද අපි වර්ග කරනවා. එතකොට මෙහෙම වෙන් කරලා තොග පාලනය කිරීම මෙම ක්‍රමයේදී සිදු වෙනවා. මේ වගුවෙන් ඔබට තවත් පැහැදිලි වෙයි. ද්‍රව්‍ය ආයතන සංඛ්‍යාව අපි ABC කියලා වර්ග කරනනේ මෙහෙමයි. අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය 10%යි. එතකොට ඒ 10% ඒ වර්ගයෙන් සුළු ප්‍රමාණයක් එතකොට තියෙන වටිනාකම වැඩි. මධ්‍යස්ථ ප්‍රමාණයක් සහ මධ්‍යස්ථ ඉඩකඩක් යන ඒවා B කියලා වර්ග කරනවා. එතකොට මධ්‍යස්ථ ආයතන සංඛ්‍යාව සහ මධ්‍යස්ථ වටිනාකමක් තියෙන්නේ. ඊළඟට ඉඩකඩ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වැඩි ආයතන සංඛ්‍යාවක් තියෙනවා. වටිනාකම අඩුයි. ඒවා අපි C කියලා වර්ග කරනවා. මෙහෙම වර්ගීකරණය කරලා තොග පාලන ක්‍රමය තමයි ABC විශ්ලේෂණය කියලා කියන්නේ. අපි මේක තවදුරටත් පැහැදිලි කළොත් එහෙම ක්ලාස් A කියලා අපි වර්ග කරන්නේ ඒක සංඛ්‍යාව 110යි වටිනාකම 180යි. මෙතන ඒක සංඛ්‍යාව එතකොට 110යි වටිනාකම වැඩි සුළු ඉඩ කඩක් යන්නේ. ඒක අපි A කියලා වර්ග කරනවා. ක්ලාස් B ඒ කියන්නේ B කියලා අපි වර්ග කරන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයක් සහ මධ්‍යස්ථ වටිනාකමක් තියෙන ඒවා. එතකොට ප්‍රමාණය 130යි වටිනාකම 115යි. ක්ලාස් C ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක සංඛ්‍යාව වැඩි
වටිනාකම අඩුයි. ඒවා අපි වර්ග කරනවා C කියලා. මෙවැනි වර්ගීකරණයක් තුලින් තොග පාලන ක්‍රමය තමයි ABC විශ්ලේෂණය කියලා කියන්නේ. ඊළඟ තොග පාලන ක්‍රමය තමයි ද්විත්ව භාජන ක්‍රමය. මේදී තොග රස කර තබා ගැනීමට භාජන දෙකක් පාවිච්චි කරනවා. එක් භාජනයක් විශාලයි අනෙක් භාජනය කුඩයි. විශාල භාජනයේ තොග ප්‍රථමයෙන් පාවිච්චි කරනවා. ඒ අතර එම තොගේ අවසාන වීමෙන් පසු ඇනෝමක් දානවා යලි ඇනෝමක් කරනවා. ඒ ඇනෝම් කරන් පස්සේ ගබඩාවට ලැබෙනකන් තියෙන කාලය තමයි පොරොත්තු කාලය කියලා කියන්නේ. ඒ පොරොත්තු කාලය තුල කුඩා භාජනයේ තොග ප්‍රයෝජනට ගන්නවා. ඇනෝම් කරන ලද භාණ්ඩ තොග ලැබුණු විට මුලින්ම නැවත කුඩා භාජනයේ පුරවා පසුව ලොකු භාජනයේ පුරවා පාවිච්චිට ගන්නවා. මෙය සරල තොග පාලන ක්‍රමයක්. එතකොට මෙහෙම ආයතනයේ විශාල භාජනයක් තියෙනවා. ඒ භාජනයේ තොගය පරිභෝජනයට ගන්නවා. ඒක අවසන් වීගෙන එනකොට යලි ඇනුමක් කරනවා. පොරොත්තු කාලය තුල ලැබෙනකම් මේ කුඩා භාජනයේ තොග ප්‍රයෝජනට ගන්නවා. පොරොත්තු කාලය තුල නැවත ලැබුණාම පොරොත්තු කාලය අවසන් වීමෙන් භාණ්ඩ තොගය ලැබෙනවා. ඊට පස්සේ කුඩා භාජනයයි විශාල භාජනයයි දෙකම පුරවලා නැවත විශාල භාජනයේ සිට භාණ්ඩ පරිභෝජනයට ගන්නවා. මේකට කියන්නේ ද්විත්ව භාජන ක්‍රමය කියලා. පරිගණක වැඩසටහන මගින් තොග පාලනය. වර්තමානයේ පරිගණකය භාවිතය නිසා තොග පාලනය කිරීමේ ක්‍රියාවලිය වඩා පහසු වෙලා තියෙනවා. මේ සඳහා පරිගණක මෘදුකාංග රාශියක් තියෙනවා. බොහෝ ව්‍යාපාර සතු සමස්ත තොග පිළිබඳ විස්තර පරිගණක දත්ත පදනම්, ඒ කියන්නේ database පදනම්ව සටහන් කරනු ලබනවා. ඒ තුල තොග වලට තොග ලැබීම්, තොග නිකුත් කිරීම, ක්ෂණිකව වාර්තා කිරීම කරනවා. තොග මට්ටම යාවත් කාලීන වෙනවා, ඒ කියන්නේ අප්ඩේට් වෙනවා. සත්‍ය වශයෙන්ම පවත්නා තොග මට්ටම ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නිරන්තර තොග පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. තොග නැවත ඇනුම් කිරීමේ මට්ටමට ළඟා වූ විට ස්වයංක්‍රීය ලෙස තොග ඇනුම් කිරීමට හැකිවන අයුරින් පරිගණක වැඩසටහන් සම්පාදනය කරන්න පුළුවන්. වර්තමානයේ බොහෝ සුපිරිවෙළඳ සැල්වල තොග ලැබීම් සහ නිකුත් කිරීම ක්ෂණිකව පරිගණක වැඩසටහන් මගින් වාර්තා කරනවා. ඒ සඳහා බාකෝඩ්, ඒ කියන්නේ තීරු සංඥා ක්‍රමය භාවිත කරනවා. තොග පාලනය සඳහා පරිගණක භාවිතයෙන් මෙන්න මේ වගේ ප්‍රතිලාභ අපිට අත් කරගන්න පුළුවන්. පරිපාලන කටයුතු පහසු වීම, කාර්යක්ෂම වීම, නිවෘත්තාව ඉහළ මට්ටම පැවතීම, තොග ලැබීම නිකුත් කිරීම කාලීන කරන්න පුළුවන්. ක්ෂණිකව තොග පිළිබඳ වාර්තා ලබා ගන්න පුළුවන්. නම් මේ ඒ කියන්නේ වෙනස් වන ගතික පරිසරයට ගැලපෙන ක්‍රමයක්. පරිගණකගත තොග පාලන ක්‍රමය අවාසි. පුහුණුවා උසස් තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. අදාළ පද්ධති ස්ථාපිත කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. දත්ත හා ලේඛන පරීක්ෂා කිරීමට දෙවන පාර්ශ්වයක සහාය ලබා ගන්න සිද්ධ වෙනවා. පද්ධතිය අක්‍රිය වුවොත් මුළු මහත් ක්‍රියාවලියටම බලපෑමට ලක් වෙනවා. ඊළඟට තවත් තොග පාලන ක්‍රමයක් තමයි අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය. තොග වෙනස් වීම සටහන් කරන ඕනෑම අවස්ථාවක තොග ශේෂය දැනගත හැකි ආකාරයට තොගේ වාර්තා කිරීම අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය කියලා කියනවා. මෙම ක්‍රමය බොහෝ විට බින් කාඩ්, ඒ කියන්නේ රාක්කපත් ක්‍රමය මගින් සිදු කරනවා. මෙහිදී තොග අයිතමයන් සඳහා වෙන් වූ රාක්කපත්‍ර යොදා ගන්නවා. මේ වගේ රාක්කපත්‍රයක් යොදා ගන්න පුළුවන්. එහි තොග ලැබීම සහ තොග නිකුත් කිරීම, තොග ලැබීම, තොග නිකුත් කිරීම ඒ අවස්ථාවේම රාක්කපත්‍රයේ සටහන් කරනවා. දැන් මේ තොග බිල් කාඩ් පත්‍රක ආකෘතියක් ඔබ දකින්නේ. ඊළඟට ගබඩාවේ තියෙන සීළු භාණ්ඩ පිළිබඳ තොරතුරු වාර්තා ක්‍රමය කරන එක තමයි ගබඩා ලෙජරේ කියලා කියන්නේ. ඒකෙත් ගබඩාවේ සීළුම් භාණ්ඩ පිළිබඳ විස්තර මෙහි සටහන් වෙනවා. භාණ්ඩ වර්ගය, ලැබීම් සහ නිකුත් කිරීම, ශේෂය, සීළුම් භාණ්ඩ වල පිළිබඳ විස්තර ගබඩා ලෙජරේ තියෙන්නේ. ගබඩාවේ විවිධ භාණ්ඩ වර්ග තියෙද්දී එක් රාක්කයේ එක් භාණ්ඩ වර්ග තියෙන තැන එල්ලා තියෙන කාඩ්පද තමයි බින් කාඩ්පද කියලා කියන්නේ. එතකොට ඒකේ එක භාණ්ඩ වර්ගය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනවා. එතකොට එහි ලැබීම්, නිකුත් කිරීම, ශේෂය බලා ගන්න පුළුවන්.
ඊළඟ ක්‍රමය තමයි JIT ක්‍රමය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා just in time කියලා. අපි දන්නවා නිෂ්පාදන පිරිවැය තුළ සැලකිය යුතු කොටසක් වෙන්නේ ගබඩා පිරිවැය. අමුද්‍රව්‍ය මෙන්ම නිමවුම් රැස් කර තබා ගැනීමට ගබඩාව අවශ්‍ය වෙනවා. ගබඩා පිරිවැය අවම කර ගැනීමට උපයෝග කර ගන්නා ක්‍රමයක් විදිහට JIT ක්‍රමය හඳුන්වන්න පුළුවන්. නැත්නම් තොග අවශ්‍ය වෙලාවට ලබා ගැනීම just in time ලෙස හඳුන්වනවා. ඒ JIT යටතේ නිෂ්පාදනයේ ඒ අවස්ථාවට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගන්න. එසේම නිම වූ භාණ්ඩ නිම කළ වහාම ඉල්ලුමට අනුව වෙළඳපොළට සැපීම JIT ක්‍රමයේ යටතේ සිද්ධ වෙනවා. ද්‍රව්‍ය කල්තබා රැස් කර තබා ගැනීමක් හෝ නිම වූ භාණ්ඩ ව්‍යාපාරයේ ගබඩා තුල රැස් කර තබා ගැනීමක් JIT ක්‍රමයට අනුව සිද්ධ වෙන්නේ නැහැ. මෙම ක්‍රියාවලිය තුල ගබඩා පිරිවැය අවම වෙනවා. ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. කොහොම වුණත් JIT ක්‍රමය අනුගමනය කිරීමේදී යම් යම් ගැටලු සාගත තත්ත්වයන්ද පන්නගින්න පුළුවන්. ඒ කියන්නේ JIT ක්‍රමය යටතේ කටයුතු කිරීමට ව්‍යාපාර ආයතනය තුල හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. සරලව පැවසුවොත් ඊට උචිත සංවිධාන ක්‍රමයක් ව්‍යාපාරය තුල පැවතිය යුතුයි. විශේෂයෙන්ම ද්‍රව්‍ය සපයන්නන් නිසිකල්ට ඒවා සැපීම පිළිබඳ විශ්වාසනීයත්වයකින් යුක්ත වෙන්න ඕනේ. මෙම තත්ත්වයන් සපුරා ගන්න බැරි නම් එහෙම නැත්නම් මෙම තත්ත්වයන් සපුරා ගන්න නැතුව JIT ක්‍රමය අනුගමනය කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. කල්ට වේලාවට ද්‍රව්‍ය සැපීම සිදු නොවුනොත් නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම අඩාල වෙන්න පුළුවන්. එසේම කල්ට වේලාවට නිම්බාහන වෙළඳපොළට සැපීමක් සිදු වෙන්නේ නැත්නම් ගනුදෙනුකරුවන් කලකිරි ව්‍යාපාර කීර්තනාමයේ බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ JIT ක්‍රමයේ තුල තියෙන වාසි මොනවද කියලා ගබඩා පිරිවැය අඩුයි. මොකද අපි අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගන්න. ඒ වගේම නිමි වහන්නත් නිෂ්පර්ධි වෙළඳපොළට අපි සපයනවා. ඒ හින්දා ගබඩාවක් නැහැ. ගබඩා පිරිවැය අඩු වීම අනවශ්‍ය ලෙස මුදල් තොග තුල සිර කර තබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හින්දා කාර්ය ප්‍රාග්ධන ගැටලු මතුවෙන්නේ නැහැ. මුදල් ප්‍රවාහය වේගවත් ගලා යාම හා වැඩි වීම කළමනාකාරීත්වය නිතර ක්‍රියාකාරීත්වයෙන් අවදීන් ඉන්න ඕන. නිෂ්පාදන පාලනය පහසුයි. තොග නාස්තිය අවමයි. ගබඩා ඉඩකඩ ඉතුරු වීම පිරිවැය අඩු වීම නිසා ලාභදායී වෙනවා. කාර්ය ප්‍රාග්ධන කළමනාකරණයට පහසු වෙනවා. ඒ වගේම මෙම ක්‍රමයේ තියෙන අවාසි ආරක්ෂිත තොග නොමැති වීමේ අවාසි. ඒ කියන්නේ සැපියුම් නිසි පරිදි ලැබුණ නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටනවා ආරක්ෂිත තොගයක් නොමැති වීම තුල. මහා පරිමාණ පිරිමැසුම් නොමැති වීම. ඒ කියන්නේ අපි නිතර ඇනෝම් කරලා අමුද්‍රව්‍ය ගන්න නිසා එකවර අමුද්‍රව්‍ය මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා වට්ටම් කුමිස් පාසුකම් ලැබෙන්නේ නැහැ. ප්‍රවාහන පිරිවැය අඛණ්ඩීලා නිතර ඇනෝම් කරන හින්දා සේවක වැඩ වර්ජන යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීමක් සිදු වුත් නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. සැපයුම් කරුවන්ගේ විශ්වාස මත යැපීමට සිදුවීම දැන් වර්තමානයේ මේ වසංගත තත්ත්ව නිසා සැපයුම් දාමයේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒක නිසා සැපයුම් නිසි පරිදි ලැබෙන්නේ නැති හින්දා සමහර නිෂ්පාදන ආයතනයේ වසා දැමීමට පවා සිද්ධ වෙලා තියෙනවා. ඇනෝම් හා පරිපාලන වියදම් ඉහළයි. මොකද කළමනාකරණය මනා ශක්තිමත්ව මනා පාලනයක් තියෙන්න ඕනේ. සැපයුම් ප්‍රමාද වුවොත් නිෂ්පාදනය හිටනවා. බෙදා හැරීම් ප්‍රමාද වීමෙන් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පළදු වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. දැන් මෙතන ඔබට මම පින්තූරයක් දාලා තියෙනවා ජල මට්ටම මයින ජල මාපකයක් ජල මීටරයක්. මේ කැලණිගඟේ නාගලගම් වීදියේ හයි කරලා තියෙන ජල මීටරය. මේ ජල මීටරේ තියෙනවා ජල මට්ටම්. ඊළඟට වැසි කාලවලදී ජල මට්ටම ඉහළ යනවා. එතකොට සුළු ගම් වතුරක් ඇති වෙන්නේ මොන මට්ටමේදී? සාමාන්‍ය ගම් වතුරක් ඇති වෙන්නේ මොන මට්ටමේදීද? ඊළඟට මහ ගම් වතුරක් ඇති වෙන්නේ මොන මට්ටමේදීද? මේ මීටරේ දිහා බලලා පුළුවන් ජනතාවට ඒ අනුව මේ ගඟ දෙබස සිටින අයට කටයුතු පහසු කරගන්න පුළුවන් අවශ්‍ය අවස්ථාවේදී තීරණ ගන්නත් පුළුවන් වෙනවා. ඒ හින්දා මේ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන්නේ ඒ වගේ තමයි. අපි ගබඩාව තුල තබාගත යුතු උපරිම තොග මට්ටම කොච්චරද? අවම තොග මට්ටම කොච්චරද? අපි ගබඩාවට බහන්න ඇනෝම් කරන්නේ මොන මට්ටමේදීද? ඊළඟට ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගබඩා පිරිවැය අවමන පරිදි කොච්චර බහන්න ප්‍රමාණයක් ඇනෝම් කළ යුතුද? මෙන්න මේවා හරියට පැහැදිලි කරගත්තොත් අපිට පුළුවන් තොග පාලනය නිසි පරිදි කරන්න. මේ හින්දා මේ තොග පාලනයේ වැදගත් කාර්යයක් තමයි නිවැරදිව තොග මට්ටම පවත්වා ගැනීම.
එහිදී හැකිතාක් දුරට තොග මට්ටම පහළ මට්ටමක පවත්වා ගන්න ඕන. එවිට තොග රඳවා ගැනීමේ පිරිවැයම කර ගන්නත් පුළුවන්. ඒ වගේම තොග හිගවීමට අවස්ථාව නොදෙන්න ඕනේ. එසේ වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලිය ඇන හිටනවා ගණදුණු කරුවන්ගේ ඉල්ලීමට සපුරාලන්න බැරි වෙනවා. හින්දා තොග මට්ටම් කෙරෙහි අවධානය යොමු කරලා ඒ තොග මට්ටම් ඒ ලෙවල් එක මට්ටම නිසි පරිදි හඳුනාගෙන ගත්තාම තොග පාලනයක් මනා තොග පාලනයක් කරන්න පුළුවන්. නිවැරදි තීරණ ගැනීමක් කරන්න පුළුවන්. අපි මේවා ඊළඟ නිපුණතා මට්ටම් වලදී තොග මට්ටම් අපි ප්‍රස්තාර මගින් නිරූපණය කිරීමකුත් කරනවා. එhmenan අපි මෙහෙයුම් කළමනාකරණේ නිපුණතා මට්ටම් දෙකක් මෙම වීඩියෝ තුල සාකච්ඡා කරා. ද්‍රව්‍ය මිලදී ගැනීම සහ තොග පාලනය. ඒ කියන්නේ දැනට අපි නිපුණතා මට්ටම් 5ක් මෙහෙයුම් කළමනාකරණේ සාකච්ඡා කරලා තියෙනවා. නැවත අපි 13.6 නිපුණතා මට්ටම ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය තොග මට්ටම් නිශ්චය කිරීම ඒ ප්‍රස්තාරිකව කොහොමද අපි තොග මට්ටම් නිරූපණය කරන්නේ ඒ පිළිබඳ තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබ සමට ආයුබෝවන් ස්තුතියි.